පුතේ ආලා තියෙන්නේ 25ක නිකුත් වර්ගය තිබිලා 20 දෙද්දී මේ මොකක්ද අහලා තියෙන්නේ මේ ගාන කොටසත් මට තේරුන්නේ නැහැ. අපේ මැසේජ් එකක් දාලා තියෙනවා නිකුත් වර්ගයේ 25 දීලා 20 දෙද්දී කියලා. දැන් එහෙම නැහැ ඉස්සර තිබුණා කලින් නම් වෙළඳපළාගය ඊට පස්සේ නිකුත් වර්ගය කියලා තිබ්බා. දැන් අලුත් සිලබස් වල ඒවා මොකෝ නැහැ කියලා අයින් කරලා තියෙන්නේ. මේක මේ 25 20 කරේ මේ ගානේ පින්ටි මිස්ටේක් තිබු නිසා නැත්නම් එහෙම අර කලින් වෙළඳපළාගය නිකුත් වර්ගය ඊට පස්සේ සම මිල අවමිල එහෙම තිබුණා. දැන් ඒවා කිසිවක් නැහැ. දැන් මිලක් දෙනවා වටිනාකමක් දෙනවා. ඒක වටකොටස් වල මෙඩිකල් ගන්න තියෙන්නේ. වෙළඳ වට්ටම් යමුකෝ නෑ මෙතන මේ කතා කරේ අර ගානේ වැරද්දක් තිබ්බා 25 කරගන්න එක මං ඒ නිසා හරිය අර ඒ අහලා තියෙන දරුවා මොකක්ද අදහස් කරේ මට පුළුවන් නම් කියන්න 25 නිකුත් වර්ගය දීලා 20 දෙද්දී ඒක වෙළඳ වට්ටමක් වගේ දෙයක්ද එහෙම දෙයක් නැහැ හරිනේ රයිට් ගියුම් වල දැම්මොත් මොකක්ද වෙන්නේ මුදල් පාලන හර වෙනවා 3750 කොටස් නිකුත් බැර වෙනවා 3750 අයද මුදල් නිරන්තරව කියලා ලියනවා හරිනේ ඉතින් අතිරික්ත මුදල් 1250යි වගේ ඇති කොටස් නිකුත් හර 1250යි මුදල් බැර 1250යි ඊළඟ නිවැරදියාගේ 2500 කොටස් නිකුත් හර 2500යි සාමාන්‍ය කොටස් බැර 2500ක් කියලා ඇති හරිනේ right ගිණුම් වලට ආවොත් මුලින් මුදල් පාලන හර වෙනවා කොටස් නිකුත් ගිණුම කියලා 3750 කොටස් නිකුත් ගිණුමට බැර වෙනවා මුදල් කියලා 3750 අංක 1 මේක එතෙ සංක දෙක ප්‍රතික්ෂේප කරනවානේ අපු හරවලා යවනවානේ 1250 මේක අනිත් පැත්ත මුදල් ලැබෙනකොට මුදල් හර නිකුත් බැර නම් ආපස්සෙ අනිත් පැත්ත කොහොමද කොටස් නිකුත් ගිණුමට හර වෙනවා මුදල් කියලා 1250 මුදල් බැර වෙනවා නිකුත් කියලා 1250 මේ ජීවනසකම් 30ක් දින ගිණුමට දාන්න මේ කන්නුන් සයිලම ගත්තේ දැන් නිවෘදියේ 2500යි කොටස් නිකුත් ගිණුමට හර වෙනවා ප්‍රකාශ කළ ප්‍රාර්ථන සාමාන්‍ය කොටස් කියලා 2500ක් ප්‍රකාශ කළ ප්‍රාර්ථන ගිණුමට බැර වෙනවා කොටස් නිකුත් කිරීම කියලා 2500ක් දැන් මොන කරා පස්සේ කොටස් නිකුත් කිරීමේ කිරීම බැලන්ස් වෙනවා 3750ට මුදල් ගිණුමේ ශේෂය නම් අපට 2500ක් ප්‍රාර්ථන ගිණුමේ ශේෂය නම් 2500ක් හරිද මූල්‍යත් හැදුවට පස්සේ ඒ ජංගම වට්ටම වල මුදල් හා මුදල් සමානයි 2500ක් වෙන දවස් වලින් ස්කන්ධයේ ප්‍රකාශ වල ප්‍රාර්ථන සාමාන්‍ය ප්‍රශ්න ශේෂ 2500ක් අපිට තියෙනවා හරිද අපේ හැදිලා තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් කියන්න හරිද අප මැසේජ් එකට ආපහු එළින් මෙන්න කට් කොත්තම right
එතකොට ඔහොම අපි ප්‍රසිද්ධ නිකුත්වේ ගණන් 4ක් හැදුවා මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න අහන්න. ගැටලු තියේද? right. ගැටලුවක් නැත්නම් අවුලක් නැත්නම් අපි යනවා ඊළඟ කොටසට ප්‍රසාද කොටස් නිකුත් කිරීම. නැත්නම් සංචිත ප්‍රාග්ධනීකරණය. ප්‍රසාද කොටස් නිකුත් කිරීම. ප්‍රසාද නිකුත් වේවා සංචිත ප්‍රාග්ධනීකරණය. ප්‍රසාද නිකුත් වේවා සංචිත ප්‍රාග්ධනීකරණය. හරිනේ? right. මේකෙදි වෙන්නේ මුදල් ගන්නෙ නැහැ. මුදල් හෝ වෙනත්කමක් ප්‍රස්තුවෙන් ගන්නේ නැතුව සමාගමේ තියෙනවා ලාභයෙන් ඉතිරි කරගත් ප්‍රමාණය. ඒ කියන්නේ පුරස්කරවන්ට බෙදා හරින්න නැතුව ඉතිරි කරගත්ත ලාභ තියෙනවා. නොබෙදූ ලාභ. මෙන්න මේ නොබෙදූ ලාභ කොටස්කරවන්ටම දෙන ක්‍රමයක් තමයි සංචිත ප්‍රාග්ධනීකරණය කරනවා කියන්නේ. අපි දන්නවා සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස් දෙකක් තියෙනවා. එතකොට වර්ණීය කොටස් හිමියන්ට ලාභ අනිවාර්යෙන් ගෙවී යුතුයි. වර්ණීය කියන එකනේ වර්ණීය නිශ්චිතයි. අනිවාර්යෙන් ගෙවී යුතුයි. ලාභ ලැබුවත් ඒ කියන වර්ණීය ලාභස ගෙවන්න ඕනේ. හැබැයි සාමාන්‍ය කොටස් හිමියන්ට එහෙම නෙවෙයි. ලාභ ලැබුවොත් වර්ණීය කොටස් කරුවන්ගේ ලාභාංශ දෙකලා මේ වර්ණීය කොටස් තියෙනවා නේද? සමුච්චිත වර්ණීය කොටස් අසමුච්චිත කියලා ඒක වර්ග තියෙනවනේ. සරලව ගත්තොත් වර්ණීය කොටස් හිමියන්ගේ ලාභාංශ නිශ්චිතයිනේ සරලව ගත්තොත් නේද? සාමාන්‍ය ඒකට ලාභයක් ලැබුවොත් අලාභයක් ලැබුවත් වර්ණීය කොටස් හිමියන්ගේ ලාභාංශ ගෙවන්න ඕනේ. නිදහස් කළ හැකි නොහැකි කියලා තියෙනවා ගෙවන්න ඕනේ. එහෙම ගෙවලා ඉතිරියක් තිබුණොත් තමයි සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවන්නේ. ඒ සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවනකොට ඒකමුත් යම් ප්‍රමාණයක් රඳවා ගන්නවා. ඔක්කොම ටික ගෙවන්නේ නැහැ. සමාන ඉතිරි පං වර්ධන කටයුතු සඳහා ලාභය රඳවා ගන්නවා. මෙන්න මේ රඳවාගත් ලාභ වලට කියනවා අපි සංචිත කියලා. සංචිත වර්ග තුනක් තියෙනවා. පොදු සංචිතය, ප්‍රත්‍යාග සංචිතය, ලාභ කිරීමේවා රඳවාගත් ඉපීම. මේක අමතරව සංචිත හදා ගන්න පුළුවන්. උසස් පෙළ විෂය ඉදිරිය තුළ ඔය සංචිත වල සාකච්ඡා කරන්නේ මොනවාද? පොදු සංචිතයයි ප්‍රත්‍යාග සංචිතයයි රඳවාගත් ඉපීම. එතකොට ඔය සංචිත අයිති සාමාන්‍ය කොටස් හිමියන්ට වනේ. ඒ හේතුව ලාභයෙන් වර්ණීය කොටස් හිමියන්ගේ ලාභාංශ අනිවාර්යෙන් ගෙවිය යුතුයි. ඊට ඉතිරි ප්‍රමාණය අයිති කාටද? සාමාන්‍ය කොටස් හිමියන්ට. එහෙනම් මේ රඳවා ගන්න කාගේවද? සාමාන්‍ය කොටස් හිමියන්ගේ ඒවා. එහෙනම් මේ මේ රඳවාගත් ලාභය සමුච්චිත නොබෙදූ ලාභ නැවත දෙන්නත් ඕනේ කාටද? සාමාන්‍ය කොටස් හිමියන්ට තමයි. නිසා ප්‍රසිද්ධ නිකුත්වේදී සාමාන්‍ය කොටස් නිකුත් කරනවා වර්ණීය කොටස් නිකුත් කරනවා. අපි වර්ණීය කොටස් හැදෙන්නේ නැතුණාට බලනවා. හැබැයි සංචිත ප්‍රාග්ධනීකරණයේදී නිකුත් කරන්නේ සාමාන්‍ය කොටස් පමණයි. ඒ හේතුව සංචිත විදිහට තියෙන ඒවා දෙන්න ඕනේ සාමාන්‍ය කොටස් හිමියන්ට. පැහැදිලිද? ඒක මතක තියාගන්න සංචිත විදිහට මාරු කරන්නේ සංචිත ප්‍රාග්ධනීකරණය කරන්නේ නැත්නම් ප්‍රසාද කොටස් නිකුත් කරන්නේ සාමාන්‍ය කොටස් පමණයි. පැහැදිලිද? මේක තේරුම තමයි සල්ලි ගන්න නැහැ, මුදල් ගන්න නැහැ. මුදල් ගන්නත් හිමිකම දෙනවා. සංචිතය හිමිකම නේද? හිමිකමක් නේ ඒක සංචිතය. ඒක ප්‍රාග්ධන කිරීමට මාරු කිරීම තමයි කරන්නේ. පැහැදිලිද? right. මේක ජේනසරන් තියෙන අපට දෙකයි කියන්නේ. ජේසන් දෙකයි. හරිද? right. note ලිපියකට ලියන්න PDF දින කට්ටිය දාගමු මාතෘකාව සංචිත ප්‍රාග්ධනීකරණය. සංචිත ප්‍රාග්ධනීකරණය
right ලියන්න ෂීට් එක නැති කට්ටිය නෝට් නැති කට්ටිය ලියන්න පවත්නා සාමාන්‍ය කොටස් හිමියන්ට මුදල් අය කිරීමකින් තොරව කොටස් අයිතිය ලබා දීම සංචිත ප්‍රාග්ධනීකරණය හෙවත් ප්‍රසාද නිකුතුව ලෙස හැඳින්වේ. right මෙහි පහත පරිදි ජීවස්කම් තැබිය යුතුය. හරි මේක අංක 1 පළවෙනි ජීවස්කම් ලියන්න ප්‍රසාද නිකුතුව සඳහා අදාළ අරමුදල ගොඩනගා ගැනීම. ලියන්න අදාළ සංචිත ගිණුම් අර ප්‍රසාද කොටස් නිකුත් කිරීමේ ගිණුම බැර. මොකද අදාළ සංචිත ගිණුම් අර ප්‍රසාද කොටස් නිකුත් කිරීමේ ගිණුම බැර. අදාළ සංචිත ගිණුම් අර ප්‍රසාද කොටස් නිකුත් කිරීමේ ගිණුම බැර. right දෙවැනි ජීවස්නාල යන්න ප්‍රසාද නිකුතුව ප්‍රාක් දනිත කිරීම. මෙන්න මේ ආරම්භයේ මාරු කරනවා. කියන්නේ ප්‍රසාද කොටස් නිකුත් කිරීමේ අරමුදල් ගිණුම අර ප්‍රකාශ කළ ප්‍රාග්ධන සාමාන්‍ය කොටස් බැර. සාමාන්‍ය කොටස් තමයි නිකුත් කරන්නේ. වරන් ඉවස් බෑ. කොහොමද පළවෙනි එක අදාළ සංචිත ගිණුම. අදාළ සංචිත ගිණුම මොනවද තියෙනවද? පොදු සංචිතයේ තියෙනවා, ප්‍රත්‍යාගණන සංචිතයේ තියෙනවා, සඳවාගත් ඉපයුම් හෙවත් ලාභ ගිණුම තියෙනවා. සංචිත තුනයි තියෙන්නේ. තවත් සංචිත පවත් ගන්න පුළුවන්. හැබැයි උසස් පෙළ තුල ඔන්න ඔය තුනම කතා කරන්නේ. අදාළ සංචිත ගිණුම් හර ප්‍රසාද කොටස් නිකුත් කිරීමේ ගිණුම බැර. දෙවෙනි එක ප්‍රසාද කොටස් නිකුත් කිරීමේ ගිණුම හර ප්‍රකාශ කළ ප්‍රාග්ධන සාමාන්‍ය කොටස් බැර. හරිද? right මොනවා හරි අහන්න තියෙනවද? ප්‍රශ්න ගැටලු යෝජනා චෝදනා ඉදිමත එහෙම කියන්න එපා. කියන්න. තිසරු ඉන්නවද? තිසරු නිපුන් කවිදු තුන් කට්ට එක්කෙනෙක් හරි ඉන්න කවුද ඉන්නේ? තිසරු ඉන්නවද? නිපුන් තිසරු නැද්ද කොහෙදනේ? අනිත් දෙන්න කො නිපුන්? මම මැසේජ් එකක් දැම්මා එන්න කියලා. නැද්ද ඇයිද දන්නේ නැද? කවිදුත් නැහැ නේද? ඔව්. තිසරුත් නැහැ නේද? නෑ. හරි. ඊට පස්සේ උදුල ඉන්නවද? උදුල නැහැ නේද? දැන් කතා කරන්නේ උදුල නැහැ.
ඉවත් නැහැ. හොඳයි. හරි. හරි. ඊළඟට අපි අභ්‍යාසාංක 5. අභ්‍යාස 5. සීමාසල ට්‍රාන්ස්මිටර් සමාගමේ මූල්‍ය අර්ථ ප්‍රකාශක අදහස් වෙන දීලා තියෙනවා. දේපල පිළ 3200යි. ආයෝජන 800යි. ජංගම වත්කම් 2600 මුළු වත්කම් 6600යි. ප්‍රකාශ කළ ප්‍රාර්ථන වල තියෙනවා කොටස් ගණන මේ 2400ට මේ පිටෙන් තියෙන්නේ වම් පැත්තේ කොටස් ගණන තියෙන්නේ. මේ කොටස් ගණන තියෙනවා 80000 වටිනාකම ලක්ෂ 24යි 2400යි. එතන තියෙන ටික කියන්නකෝ මේ කවුරු කෙනෙක් යයිනි මේ මූල්‍යයක් ප්‍රකාශයේ කියමු මුළුවත්කමට පහලින් සාමාන්‍ය කොටස් 2400යි නිදහස් කරන වර්ණීය කොටස් 200යි සංචිතවල ප්‍රත්‍යාගන්න සංචිත 860යි පොදු සංචිත 300යි රඳවාගත් උපයෝග 1770යි ජංගම බැරකම් 470යි ජංගම බැරකම් 600යි හරි. ඒ කියන්නේ නිදහස් කරන නොහැකි වර්ණීය කොටස් කියලා තියෙනවා නේද? ඒක වැඩි හිතන්න එපා වර්ණීය කොටස් ප්‍රාර්ථනය. හරි. ඒක කියලා තියෙන්නේ නැහැ. මම තියාගන්න හරි. අපිට කියනවා සෑම සාමාන්‍ය කොටස් දෙකක් සඳහා එකක් වශයෙන් ලැබෙන පරිදි දෙකකට එකක් අනුපාතය ප්‍රසාදවල නිකුත් කරනවලු. ප්‍රසාදවල කොටසක ප්‍රතිෂ්ඨාව රුපියල් 30යි. එක් කොටසක් කියලා රුපියල් 30යි. මේ සඳහා පිළිවෙලින් ප්‍රත්‍යයන සංචිතය පොදු සංචිතය හා රඳවාගත් ඉතිුම් භාවිතා කරනවා කියලා කියනවා. ඒ රස්තහන් දල් ලෙජර් ගිරුම් කොටස් නිකුත්යෙන් පසු මූල්‍යයක් ප්‍රකාශ කරනවා. right. දැන් අපි ප්‍රසාද නිකුතුව right. चलो मैं गणने के लिए टिक करूं प्रसाद से निकुत करण कोटास गणन प्रसाद से निकुत करण कोटास गणन කොහොමද කියන්නේ සෑම සාමාන්‍ය කොටස් දෙකක් සඳහා එකක් වනසේ කියන්නේ සාමාන්‍ය කොටස් දෙකක් තිබුණොත් දැනට එකක් ප්‍රසාදසේ දෙනවා. හරිද? සාමාන්‍ය කොටස් දැනට දෙකක් තියෙනවා නම් එකක් ප්‍රසාදසේ දෙනවා. මම දැනන කොටස් කීයක් තියෙනවද? කොටස් තියෙනවා 80000ක්. 80000ක්. එහෙනම් එනවා අපට කොටස් ගන්න ප්‍රසාදසේ කීයද? 40000ක්. නම් ප්‍රසාදසේ කොටස් ප්‍රමාණය එනවා 40000ක්. දැනට කොටස් දෙකක් තිබුණොත් එකක් ප්‍රසාදසේ 80000 තිබුත් කියලා 40000. ඊළඟ ප්‍රසාද නිකුතුවේ වටිනාකම කොහොමද? කොටස් 40000යි එකක් රුපියල් 30යි. නේද? 4 3 12යි. 1 2 3 4 5යි. ලක්ෂ 12යි වටිනාකම. පැහැදිලිද? ලක්ෂ කීයද? 12යි. ලක්ෂ 12යි. right. ඉතින් තේරුණාද? හිරුෂි ශාරා හිරුෂි දෙවෙනි පාර පැහැදිලිද? අලුතෙන් සම්බන්ධ වෙන කට්ටියක් ඉන්නවා. ගැටලු තියෙනවා කියන්න, තේරුම් තියෙනවා කියන්න. right. දැන් මෙන්න මේ 1200 ගන්න ඕනි සංචිත වලින්. right. බාරනේ මම ඉවත් කරනවා මෙතන. දැන් අපේ ලෙජර් ගිණුම් තියෙනවා ප්‍රත්‍යාගන සංචිතය. ප්‍රත්‍යාගන සංචිතය. දහස් වලින් හිමිකමක් නිසා බැර ශේෂයක් තියෙන්නේ 860යි. පොදු සංචිතය
එකක් දහස් වලින් ඊගේ ශේෂය 300යි. ඊළඟ හඳවාගත් ඉපයුම් ඊගේ ශේෂය 1770ක් තියෙනවා. හරිද? right. මුලින්ම මොකද කරන්න ඕනි? මේ 1200 ගන්න ඕනි අපි සංචිත වලින්. ඒක සංචිත ගිණුම් වල තියෙන දරශේෂනේ. දරශේෂයක් ගන්නවා නම් අයින් කරනවා හර වෙනවනේ. දැන් අපි ගන්නවා ගිණුමක් මොකද්ද? ප්‍රසාද කොටස් නිකුත් කිරීමේ අරමුදල් ගිණුම ගන්නවා. හරිද? දැන් අපේ වටිනාකම 1200යිනේ. 1200ක් දක්වා මේවෙන් ගන්න ඕනේ. අපිට කිව්වේ නැත්තම් සුදුසු පරිදි කියනවනේ මේකේ පිළිවෙලින් ප්‍රත්‍යාගණනයෙන් ගන්න කියනවා. ඊළඟ පොදු සංචිතය පිළිවෙලට එක ප්‍රත්‍යාගණනය දෙක පොදු සංචිතය ඒක හඳවාගත් ඉපියුම්. හරි. දැන් ප්‍රත්‍ය 860ක් තියෙනවනේ 860ම ගන්නවා. කොහොමද කියන්නේ? ප්‍රත්‍යාගණ සංචිත හර නේද? හරි වල ගන්න පොඩ්ඩියලෙකුත් ගහම් පොඩ්ඩියලයක් ඉතින් දහස් වලින් පොඩ්ඩියලයක් ගන්න මේ ගිරුම් හතරක් හදාගන්න ගිරුම් හතරක් කිලෝ 5ක් දාන්න ප්‍රකාශ කළ ප්‍රාර්ථන ගිරුම සාමාන්‍ය කොටස් හරිද? ගිණුම් වෙනවා කියන්නේ 5. ප්‍රත්‍යාග සංචිතය, පොදු සංචිතය, ඊට පස්සේ රඳවාගත් ඉපියුම් ගිණුම, ප්‍රකාශ කළ පද සාමාන්‍ය කොටස් ගිණුම, ප්‍රසාද වල නිකුත් කිරීම ආරම්භදල් ගිණුම. අනිත් ඒවා වෙනස් වෙන්නේ නැහැ නේද? ඒවා අවශ්‍ය නැහැ. වෙනස් වෙන ටික විතරක් ගමු. ගිණුම් 5යි. ඊට පස්සේ පොඩ්ජෙලයක් ගන්නවා අපි. පොඩ්ජෙලයක් මුලින්ම අපේ වටිනාකම 1200යිනේ. 1200ක් දක්වා මේවෙන් ගන්න ඕනේ. දැන් අපි ප්‍රත්‍යාගණයෙන් ගන්න 800ක් ප්‍රසාද කොටස් නිකුත් කිරීමේ ආරම්භදල් ගිණුමට. මේ 300ම ගන්නවා. ප්‍රසාද වල නිකුත් කිරීම ආරම්භදල් ගිණුමට. ඒක කීයක් අඩුයිද? ගණන් හදවාගත්ත ඉපියුම් 1200 වෙන 800 නැත වෙන 300. අඩුයි 40ක් නේද? ඒ 40 ගන්නවා හදවාගත්ත ඉපියුම් වලින්. ප්‍රසාද කොටස් නිකුත් කිරීමේ ආරම්භදල් කියලා. මේ ගිණුම් හර කරලා මෙන්න මේ ආරම්භදල ගිණුම බැර කරනවා. කොහොමද? ප්‍රත්‍යාගන සංචිත ගිණුමෙන් 860යි. ගිණුමෙන් කියන්නේ. ගිණුමෙන් 860යි. පොදු සංචිත ගිණුමෙන් 300යි. හඳවාගත් ඉපයුම් ගිණුමෙන් 40යි. හරි. මොකද කරේ? යසන් දෙකයි තියෙන්නේ. එකක් සංචිත ගිණුම් වලින් ලබා ගැනීම ප්‍රාර්ථනා කිරීම. ඔන්න ගත්තා. අදාළ සංචිත ගිණුම් අර ප්‍රසාද කොටස් නිකුත් කිරීමේ ගිණුම් බැර. අපි ඊළඟට තියෙනවා අදාළ සංචිත මොනවාද? ප්‍රත්‍යාගණනය, පොදු සංචිතය, හඳවාගත් ඉපියුම්. අපි ප්‍රත්‍යාගණන සංචිත ගිණුම හර 860යි. හරිද? පොදු සංචිත ගිණුම හර 300යි. හඳවාගත් ඉපියුම් ගිණුම හර 40යි. හර කරා. දර කරන්නේ කොටද? ප්‍රසාද කොටස් නිකුත් කිරීමේ අරමුදල් ගිණුමට
1200 බැර කරනවා. දැන් සරලක්ෂ ලියනවා ප්‍රසාද නිකුතුවට අරමුදල ගොඩනගා ගැනීම දියුම් තැවීම කියලා. ප්‍රසාද නිකුතුවට අදාළ අරමුදල ගොඩනගා ගැනීම දියුම් තැවීම. හරිද? වින්දන හරිද තේරුණාද? වින්දන හරි සර්. right. දැන් පළවෙනි ඉස්සර හරි. මොකද්ද කරේ? ඕනෑම ගණක් මෙහෙම අවිරස් වෙන ගණන් ඉලක්ක වෙනස් වෙන්නේ. එක සංචිත ගිණුම් හර කරලා ප්‍රසාද වල අරමුදල් බැර කරා. දෙක මොකද කරන්න ඕනි? මෙන්න මේ ප්‍රසාද කොටස් නිකුත් කිරීමේ ගිණුමේ දැන් තියෙන අප්‍රමාණ ගාණක් 1200 තියෙනවා. දැන් මේ ගිණුමෙන් මාරු කරනවා කොහෙද? ප්‍රකාශ කළ ප්‍රාර්ථන සාමාන්‍ය කොටස් ගිණුම. මේ සාමාන්‍ය කොටස් ගිණුමේ තියෙන EGS ශේෂය යද්ද 2410 වලින් නේද? කියනවා. දැන් මාරු කරනවා අපි එකවරම ප්‍රකාශ කළ ප්‍රාර්ථන ගිණුමට කියලා 1200. ප්‍රකාශ කළ ප්‍රාර්ථන ගිණුම බැර කරනවා ප්‍රසාද කොටස් නිකුත් කිරීමේ ගිණුමෙන් කියලා 1200ක්. මේ ගිණුමට මේ ගිණුමෙන් එපරියවන්න. දැන් ගිණුම තුලනය කරනවා බලන්නකෝ ශක්තියව බැලන්ස් වුණා. මොකද බැලන්ස් වුණා. මේක 1770යි 1670යි ශේෂේනවා 1730ක්. ඊගේ 1630යි. ප්‍රකාශ කළ ගිණුමේනවා 3600ක්. 3600 පාගේ 3600. මේකත් බැලන්ස් වෙනවා 1200ට. හරිනේ? එනවා පුල් ජර්නලයට වෙනවා ප්‍රසාද කොටස් නිකුත් කිරීමේ අරමුදල් ගිණුම හර 1200යි. ප්‍රකාශ කළ ප්‍රාර්ථන සාමාන්‍ය කොටස් බැර 1200යි. සලක්ෂය මොකද ලියන්නේ? ප්‍රසාද නිකුතුව ප්‍රාග්ධනිත කිරීම. ප්‍රසාද නිකුතුව ප්‍රාග්ධනිත කිරීම. ප්‍රසාද නිකුතුව ප්‍රාග්ධනිත කිරීම. හරිද? right. දැන් මූල්‍යහත් ප්‍රකාශයක් හැදුවොත් නේද? මූල්‍යහත්යක් හැදුවොත් මූල්‍යහත් ප්‍රකාශය හරිද ලියන්නේ? සබ්ට්‍රාන්ස් සිස්ටම් සමාගම 21/3/31 දිනට මූල්‍යහත් ප්‍රකාශක දහස් වලින් දේපල පිරියතවල වෙනසක් වුණේ නැහැනේ. නමුත් ජංගම නොවන වත්කම් වල දේපල පිරියත අවුක කරන 3200යි. ආයෝජන වෙනසක් වුණේ නැහැනේ 800යි. ජංගම වත්කම් එකතුව දීලා තියෙනවා කොට 2600ක්. වෙනසක් වුණේ නැහැ. මුළු වත්කම් වෙනවා 6600ක්.
වත්කම් වෙනසක් වුණේ නැහැ. දැන් ප්‍රකාශ කළ ප්‍රාග්ධනය යටතේ සාමාන්‍ය කොටස් කීයද 3600ක් වුණා. 3600ක් නේද? ඒ 3600ක් වුණේ කලින් 2441 එකතු වෙනවනේ. වර්ණීය කොටසක්. ඒක මෙතන දැන් ගත්තොත් ඔයාලා සාමාන්‍ය කොටස් ගන්න කීයද? කොටස් ගන්න. කලින් තිබුණා 80000ක්. දැන් ආවා 40000ක් නේද? ඒත් ක්ලාස් 20000යි නේද කොටස් ගන්න. වර්ණීය කොටස් වෙනසක් වුණේ නැහැ 10000ම තමයි කොටස් ගන්න. වටිනාකම 200 තමයි. හරි. සංචිතවල ප්‍රත්‍යාගණනයයි පොදු සංචිතයයි නැහැ. ඉංග්‍රීසිනේ බෑ හඳවාගත් පිටියුම් 100ක් තියෙනවා. යද 1730ක්. දැන් මුළු ස්කන්ධේ අපට පිටි එක තුන 0.3යි 6යි 7යි 13යි 15යි එකක් ඉතිරි. එකක් 5500 5500 5530යි. ජංගම නොවන බැරකම් හෙවත් වල්කීම් වෙනවා 470ක්. ජංගම බැරකම් වෙනවා 600ක්. ඉතින් ගත්තට පස්සේ මුළු ස්කන්ධය හා බැරකම් කලින් ගන්නව සමානව 6600ට. හරිද? දැන් බලන්නකෝ කලිමුත් මුළු ස්කන්ධය 5530ම තමයි. දැන් මේ ප්‍රසාද නිකුතෙන් පස්සේ 5530ම තමයි. ඒකට හේතුව තමයි සංචිත ප්‍රාග්ධනීකරණයේදී වෙන්නේ අලුතෙන් වටිනාකමක් එන්නේ නැහැ. මේ හිමිකමේ ස්වરૂපය වෙනස් වෙලා විතරයි වෙන්නේ. සංචිත කියන්නේ හිමිකම් ශේෂ ප්‍රකාශ කරන පද ශාකෝ කියන හිමිකම් ශේෂ. මේ පහළ තියෙන ශේෂය උදාව විතරයි වෙන්නේ. අලුතෙන් වටිනාකාරේ නැහැ. නේද? උදාහරණයක් විදිහට අපි ගමුකෝ. පන්තියේ දැන් මේ පන්තියේ දැනට ඉන්නවා කීයද? 38ක් ඉන්නවා. හරිද? 38ක් ඉන්නවා. ගෑනලා පිළිමයි. ඔය ගෑනලාව දෙන්නෙක් ඉවත් වෙලා පිළිලම දෙන්නෙක් ඉන්නවා. හරිනේ? 38ක් කිය ගෑනලාව දෙන්නෙක් ඉන්නවා 36යි. තව වෙන පිළිලම දෙන්නෙක් ඉන්නවා 38යි. වෙනසක් වෙන්නේ නැහැ. ඒකත් එහෙමයි. පහ සංචිත තිබුණ හිමිකම ප්‍රකාශ ප්‍රාර්ථනට ගියා. අලුතෙන් අගයක් ආවේ නැහැ. තිබ්බ ස්වරූපය වෙනස් වෙනවා විතරයි. වටිනාකම කියලා ගියේ නැහැ මුළු වගේ වෙනසක් වුණේ නැහැ. ඒ නිසා සංචිත ප්‍රාර්ථනීකරණයේදී මුළු හිමිකමේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේ මුළු වත්කම වල වෙනසක් වුණෙත් නැමෙයි 6600ම තමයි. මුළු වල්කී වෙනසක් වුණේ නැහැ. උනේ කොහොමද හිමිකමේ ස්වරූපය වෙනස් වීම පමණයි. පැහැදිලිද? right. දැන් ඔහොම තමයි අපි හිමිකම් නිකුතුව නෙවෙයි ප්‍රසාද නිකුතුව හදන්නේ. ගැටලු තියෙනවා නම් අහන්න. ඊට අපිට තියෙන්නේ හිමිකම් කොටස් නිකුත් කිරීම. හිමිකම් නිකුතුව කියලා කියන්නේ මොකද්ද? දැනට ඉන්න කොටස් කරුවන්ට මුදල් ආය කරගෙන කොටස් නිකුත් කරනවා. කොටස් නිකුත්වත් කරනවා. එකෙන් ලබා ගැනීම අයිතිය තියෙන දැනට ඉන්න කොටස් කරන පමණයි. මුදල් දෙන්න ඕනි. හරිද? දැන් ඉන්න කට්ටිය chance එක ලබා දෙනවා. කොටස් නිකුත්වත් කරනවා මුදලට ඒක ලබා ගන්න පුළුවන් කාටද? දැනට ඉන්න කොටස් කරන පමණයි. ඒක තමයි හිමිකම අයිතිවාසිකම. හරිනේ? ගිණුම් තැබීම අර ප්‍රසිද්ධ නිකුතු ආකාරයටම තමයි. කිසිදු වෙනසක් නැහැ. දැනට ඉන්න කොටස් කරුවන්ට ලබා ගන්න අයිතිය දෙනවා.
එතකොට දියුම් තැබීම ප්‍රසිද්ධ නිකුත් ආකාරයට තමයි මේක කියනවා. නේද? හිමිකම් නිකුත් වෙන අදහස් වන්නේ සමාගමක් නව කොටස් නිකුතුවකදී නව කොටස් නිර්දී ගැනීම අවස්ථාව වර්තමානයේ සිද්ධ කොටස් කරන ප්‍රමාණයක් ලබා දීමයි. හරි මෙහිදී නව ආයුධම් කරන කොටස් නිකුත් කිරීම නොකර අතර කිසි අනුපාතයක් හා මිලක් මත වර්තමාන කොටස් හිමියන්ට කොටස් නිර්දී ගැනීමයි පිළිබේ. මෙහිදී දිගින් සටහන් ඉහත ප්‍රසිද්ධ කොටස් නිකුත් ආකාරයටම මේ කියලා කියනවා. right. ඊළඟ අභ්‍යාස තියෙනවද? අභ්‍යාසයක් තව තියෙනවද? ටියුට් එක වල බලන්න. සමාගමක් මේක තියෙනවා. හදන්න බලන්න. යයිනි ගණන් තියෙනවද එකේ ටියුට් එකේ? තියෙනවා සර්. සමාගම 2021 එකයි පැදින ප්‍රකාශ ප්‍රාර්ථනා 6000 දැන් නිකුත් කළ කොටස් ප්‍රමාණය 2,00,000යි. එහෙම නේද? දෙකට එක අනුපාතර හිමිකම් නිකුතුවක් කරන ලදී. හිමිකම් නිකුතු කොන්දේසි වෙන කොටස රුපියල් 35 බෙන් ගන්න ඕනි. හිමිකම් වශයෙන් නිකුත් කළ කොටස් සියල්ල කොටස් ප්‍රමිලදී ගන්නවා. ජීවන සටහන් සහ මූලික උද්ෘතය. ඊට අර ප්‍රසිද්ධ නිකුතු ආකාරයටම තමයි. හරි. right. අදුම් බලන්න. අදන් ඉක්මනට වෙලාව 9යි. මේ ගණන වල හදලා කීයට පටන් ගන්නෙ? 9යි වෙලාව. 9යි 20ට පුළුවන්ද? නිමේෂිකා? හා සර්. හා. ඊළඟ හදන්න අද 9යි 20ට පටන් ගන්නවා.
right now ඉස්සරලාව අපි ප්‍රශ්නිකුත් කිරීම සාකච්ඡා කරලා ඉවරයි. හිමිකන් එකතු ලබන ගානක් තියෙනවා බල හදන්න ඇති. දුවද කට්ටිය සම්බන්ධ right සමාගම 2021 දිනට ප්‍රකාශ කළ ප්‍රාර්ථනා කිරීම ලක්ෂ 60ක් තියෙනවා. දැනට නිකුත් කර ඇති කොටස් ප්‍රමාණය ලක්ෂ 2යි. සමාගම 21 දිනම දෙකට එක අනුපාතයට හිමිකන් නිකුතුවක් කරලා තුල තියෙනවා. හිමිකන් නිකුතු කොන්දේසි අනුව කොටසක් 35 බැගින් මිලදී ගත යුතුයි. right හදලා ඇත්තේ නේද? මම කවර මැසේජ් එකක් දාන්න ගෲප් එකට මේ සම්බන්ධ වෙන්න කියලා කට්ටියට. උඩ හිමිකන්සේ නිකුත් කරන කොටස් ගණන. දැන් 200ක් තියෙනවනේ. දෙකට එකයි. ලක්ෂයක් නිකුත් කරනවා. එකක් රුපියල් කීයද? 35යි. 3500 නේද? 3500. ගිරුම් තියෙනකොට උළුවගේ ලැබෙනවා 3500ම අතිරික්ත මුදලක්ම නැති නිසා එකවරම ගිරුම් දෙන්න පුළුවන් වාට. මුදල් පාලන ගිරුම හර දහස් වලින් 3500යි ප්‍රකාශ කළ ප්‍රාර්ථනා සාමාන්‍ය කොටස් 3500ක් කියලා කියන්න පුළුවන්. හැදුව කවුරුන් නම් කියන්නකෝ. කවුද පිටන්නේ? චමිදු හැදුවද? චමිදු හදුවා සර්. හරි. කියමුද අපි පොදු ජර්නලය? මුදල් පාලන ගිණුම හර 3500යි. හිමිකම් කොටස් නිකුත් කිරීමේ ගිණුම බැල 3500යි. හරි. ඊට පස්සේ ඊළඟ එක හිමිකම් කොටස් නිකුත් කිරීමේ ගිණුම හර 3500යි. ප්‍රකාශ කළ ප්‍රාර්ථනා සාමාන්‍ය කොටස් ගිණුම බැල 3500යි. right පස්සේ මූල්‍යස්ථ ප්‍රකාශය හැදුව උද්දුතය. ඒකේ ප්‍රාර්ථනා ගිණුමේ ශේෂේනවා අපට 9500ක් නේද? දහස් වලින් 9500යි උද්දුතය. මුදල් ලැබෙන්නේ ඇති 3500ක්. එහෙමද? චමිදු? ඔව් සර්. හරි. ගැටලු තියෙන කට්ටිය ඉන්නවද? right ඊට පස්සේ chart එකක් තියෙන එක ෆිල් කරන්න. කොටස් නිකුතුවෙන් පසු මුදල් ප්‍රවාහය හා වෙනත් වත්කම් ප්‍රසිද්ධ නිකුතු මොකක්ද වෙන්නේ? වැඩි වෙනවනේ නේද? ප්‍රසාද නිකුතුවේදී වෙනස් නොවේ. හිමිකන් නිකුතුවේදී වැඩි වේ. chart එක තියෙන ෆිල් කරනවා. ඒකට ප්‍රසිද්ධ නිකුතුවේදී වත්කම් වැඩි වෙනවා. ප්‍රසාද නිකුතුවේදී වෙනස් වෙන්නේ නැහැ. හිමිකන් නිකුතුවේදී වැඩි වෙනවා. මුළු හිමිකමට වන බලපෑම ප්‍රසිද්ධ නිකුතුවේ වැඩි වේ. ප්‍රසාද නිකුතුවේ වෙනස් නොවේ. හිමිකන් නිකුතුවත් වැඩි වේ. නිකුත් කරන කොටස් වර්ග ගත්තොත් සාමාන්‍ය හා වර්ණීය දෙකම පුළුවන් ප්‍රසිද්ධ නිකුතුවේ. ප්‍රසාද නිකුතුවේදී සාමාන්‍ය කොටස් විතරයි. හිමිකන් නිකුතුවේ දෙකම පුළුවන් සාමාන්‍ය කොටස් වර්ණීය කොටස්. මිලදී ගැනීමේ හැකියාව ලැබෙන්නේ ඕනෑම පාර්ශ්වයකට. ප්‍රසාද කොටස් සාමාන්‍ය කොටස් කියවෙන්නේ පමණි. හිමිකන් නිකුතුව ඕනෑම පාර්ශ්වයකට. කොටස් ප්‍රමාණය ගත්තොත් ප්‍රසිද්ධ නිකුතු වැඩි වෙනවා. ප්‍රසාද නිකුතුවෙත් වැඩි වෙනවා. හිමිකන් නිකුතුවෙත් වැඩි වෙනවා. right
ඊළඟ අපිට තියෙන්නේ දැන් කොලස් නිකුත් කිරීම ඉවරයි. කාට හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න. මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු කොලස් නිකුත් කිරීම සම්බන්ධයෙන් අපහැදිලි තැන් හිතා ගන්න බැරි තැන් තේරෙන්නේ නැති තැන් ගැටලු ඇති තැන් තිබේ නම් කියන්න. තියෙනවද එහෙම ගැටලු? right ගැටලු නැත්නම් අපි කොටස් ටිකුත් කිය අවසන් කරලා එනවා මූල්‍ය ප්‍රකාශ කොටසට. right එතකොට මූල්‍ය ප්‍රකාශ ආකෘතිය තියෙනවාට දීලා මොන ගියට පස්සේ සතහන් කිම තියෙනවා. අපි අභ්‍යාසයක් හදමුද? මොකද කියලා කට්ටිය? ඔව් කියන්න. අභ්‍යාසයක් හදනවද? හෙට උදේ පන්තිද චාමික නෙමෙයි චමිදු හෙට හවස දැමස අවසනේ උදේ පන්ති නැහැනේ. උදේ නෑ. කාටද උදේ පන්ති තියෙන්නේ? 5 4:00 ඉඳන් 7:00 වෙද්දි 4:00 ඉඳලා 7:00 වෙද්දී එක්ක. තව අනික් කට්ටියට උදේ නැද්ද? තව එක්කෙනෙක් කතා කරන්නේ කවුරු හරි කියලා. සර් මටත් ක්ලාස් උදේ 6 8. අවස් ජාමේ අවස අපිට ක්ලාස් දෙක පහ තියෙනවා සර්. පහෙන් පස්සේ දෙක පහ තියෙන පහෙන් පස්සේ නෑනේ අයට නන්දිස්සගේ 6 ඉඳන් 10 වෙනිදා. කොන් පන්දි සර්. අපු 10 වකන් තියෙනවා නේ. එහෙනම් පටන් ගන්න ගන්න. right ක්ලෝස් 3 ගන්න. 12. අපි එනවා 11 වෙනි අභ්‍යාසයට. 11 නෙවෙයි. ටියුට් එකේ 9 වෙනි ගන්න 9 වෙනි අභ්‍යාසය. 9. නවවෙනි අභ්‍යාසය නවවෙනි අභ්‍යාසයේ දීලා නැහැනේ පාට භාවිත හිමිකම්මට ගැළපෙILLක් ටියුට් එකේ භාවිත හිමිකම් කල්බදුවට ගැළපෙILLක් නෑ නේද? ඒ නිසා ලියාගමු අපි කල්බදු ගැළපෙILL මෙහෙම ලියන්න. නවවෙනි මේ ඇවන්ගාඩ් පාදමුණු තියෙන්නේ 5200ක් සේති පිරික්සුමි. එකලි නේද? අනේ අභ්‍යාසයේ ලියන්න හරහට ගැළපෙලි 12ක් යන 13 වෙනි ගැළපෙල්ල. 13 වෙනි ගැළපෙල්ල ලියන්න. ලියමු 2021 20/4 දින 2024 දින 24 දින 4 දින භාවිත වත්කම් ක්‍රමයට
මෝටරයක් අත්පත් කරගත් අතර මෙතන ඉඩමදී තමයි මෙහින් තමයි කොහෙන් ලියාගන්න එකේ කලබල දාලා නැහැ. මෙතන වෙන පොලේක ලියාගත්තත් කමක් නැහැ. උදාහරණයක් විනාශ කළා හදනවා. භාවිතවත් කම්ප්‍රොමේට මෝටරයක් ලබාගත් අතර මෙහි මූලික ගෙවීම ලක්ෂ 5ක්ද ආරම්භයේ ගෙවූ ඍජු පිරිවැය ලක්ෂ 2ක්ද කල්බද්දේ මූලික වගකීම ලක්ෂ 3ක්ද වේ. මූලික ගෙවීම ලක්ෂ 5යි ආරම්භයේ ඍජු පිරිවැය 2යි කල්බද්දේ මූලික වගකීම ලක්ෂ 3යි. අනේ මූලික ගෙවීම 5යි පිරිවැය 2යි කල්බද්දේ මූලික වගකීම ලක්ෂ 3යි. කල්බදු කාලය ඵලදායී ජීව කාලයද වර්ෂ 10කි. ඵලදායී ජීව කාලයද වර්ෂ 10කි. ඵලදායී ජීව කාලයද වර්ෂ 10කි. කල්බදු කාලය 10යි ඵලදායී කාලය 10යි. 10කි. මේ ඉහත කිසිවක් වාරිකය. මෙහි වාර්ෂික වාරිකය රුපියල් එක්ලක්ෂ 50,000ක් වන අතර පොලී ප්‍රතිශතය 10කි. මම හිතලා දුන්නේ අර වගේ හැදුවොත් වෙනස් වෙන්නේ කමක් නැහැ ලියාගන්න. මේක තේරුම් ගන්න ඕන නිසා වාරිකයේ 1,50,000ක් වන අතර කල්බදු පොලී ප්‍රතිශතය 10කි. හරිද? පොලී ප්‍රතිශතය 10කි. මේ සම්බන්ධව කිසිවක් ගෙවුම් තබා නැත. එතකොට රට එන ප්‍රධාන ගැළපීමක් තමයි භාවිත හිමිකම්. එදිරිද හරිනේ. හරි. අර කියපු ගැළපීමට අමතරව ඔය ගැළපීමක් තියෙනවා. ඒකට අර කලින් ස්මෝල් ක්ලාස් එකේ ගණන් හදපු කට්ටිය මේවට ගණන් ටික හදන්න වෙනවා. රයිට්. එහෙනම් අපි එකින් එක ලියාගෙන හදමු. දෙවෙනි එක ලියාගන්න 10 වෙනි ගාන. අද අවශ්‍ය ගැළපීම ටික ලියාගන්න ඕනේ නේද? 10 වෙනි ගාන ලියා ගන්න. ඊළඟ 10 වෙනි ගැළපිලි විදියට ඉඩම් ප්‍රථම වතාවට 7,75,000 දහස් වෙන 7,500කට. ඉඩම් ප්‍රථම වතාවට 7,500 ලක්ෂ 75කට ප්‍රත්‍යය කර ඇතත් ගිණුම් තව නැත.
ඉඩම් ප්‍රථම වතාවට 10 වෙනි ගානේ ඉඩම් ප්‍රථම වතාවට ලක්ෂ 75කට කියන 7500 දිනුනකට ප්‍රත්‍ය වෙන රටක් දියුම් තබා නැත. අපි අනිත් ඒවා ටික ටික දාගෙන හදාගමු. ඒකට සමාගම අභ්‍යාසය ගත්තට පස්සේ ඒක අනිත් ගණන් වල විශේෂයි උපදේශයත්වය නිශ්චිත ආකෘතියක් තියෙන අපට ආදායම් ප්‍රකාශය මූල්‍ය ප්‍රකාශය ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශය සටහන් කියලා නිශ්චිත ආකෘති ටිකක් තියෙනවා. මේ ආකෘතියට අපි ගාන හදන්න ඕනේ. ආකෘතිය මේකේ යම ටූට් එක නිබන්ධයේ දාලා තියෙනවා. කියව ගන්න ඇති නේද? දැන් වෙලාව වෙනම වෙලා හොඳට වෙලාවට 9:00යි. නේද? මහන්සි වගේ වලට මහන්සි මට මහන්සි නිසා අපි මූල්‍ය ප්‍රකාශ කොටස අපි වෙන දවසක පටන් ගමු. නේද? මෙහෙම ලියාගන්න. ඔව් මේ දැන් දුන්න ගැළපිලි දෙක කීවෙනි ගාන කියලාද කිව්වේ? හමා මේ ගැළපිලි මේ লীලා තියෙන එක 9 වෙනි ගාන. ඇවන් ගාඩ් සමාගම ප්‍රතිවින් ගණන් 9ද තියෙන්නේ. ඔව් 9 වෙනි ගාන. මේ 5200යි 1600 130ක් තියෙන්නේ. ඒ ගාන. හරිද සුබදා? 9 වෙනි එක තියෙන සීමා සහිත අල්මේදා පොදු සමාගමේදී. ඒක කියන්න කොහොමද මේ මෙහෙම එකක් මේ 5200ක් වදාල් තියෙන්නේ මේ මේක අංක වෙනස් කරලා තියෙන්නේ. මේ ශේෂ පිරික්සමක් තියෙනනේ ඉඩම් ගොඩ නැගිලි 5200යි. ෂේ 450යි. මෝටර 1600 කියලා ගාණක් තියෙනවනේ. ඒ තියෙන සීමා සහිත අල්මේදා පොදු සමාගමේ. මේ දවස් ගමන ඒ තියෙන ගාණික හදා ගන්න ඒ ගාණට ලියා ගන්න එක. ඒ ශේෂ පිරික්සම කියන එකට. ඉතින් 5200 1600 1400 ඒ ගානේ කීවෙනි ගානද ඒක තියෙන්නේ? 9 සර්. ඇසුබොදා 9 වෙනි ගාන. ඒකනේ මම කිව්වේ. ඒක තමයි. ඊළඟ 10 වෙනි ගාන. ඒක ලියාගමු අපි. 10 වෙනි ගාන තමයි ඊළඟ ප්‍රත්‍ය ගන්න කිව්වේ සුබෝදා. මේක ගැලපෙilla අපෝ ඉතින් ඔක්කොම නෙවෙයි. මේ ලිව්වේ ගැලපෙilla. සුබෝදා. හරි? ඊළඟ ඉඩම් ප්‍රත්‍ය ගන්න දුන්නා ඒක 10 වෙනි ගානේ. හරිද ඊළඟ ගානේ. සුබෝදා. ඉඳි මතයිනේ. මොකද නින්ද ගියා. හරි. ඊළඟ ගාන දැන් හරිද 11 වෙනි ගාන. මේ 3500ක් තමයි ශේෂ පිරිසවත් 3500යි. ඒකේ ලියා ගන්න ඊළඟ ගැළපෙළු විදිහට 2021 3:31 දිනට 2021 3:31 දින මෝටර් රථය ප්‍රථම වරට ලක්ෂ 12කට ප්‍රත්‍යාල කර ඇතත් දිනුම් තබා නැත. 21 3:31 දින මෝටර් රථය ප්‍රථම වරට ලක්ෂ 12කට ප්‍රත්‍යාල කර ඇතත් දිනුම් තබා නැත. හරිද? ඒ ගානේ කරේ ඒ ගාන තව ගැලපිල්ලක් ලියාගමු අපි මේ අයිනෙන් ටියුට් නැති කට්ටිය කොලේකට ලියාගන්න අද සම්බන්ධ දරුවෝ ඉන්නවනේ ගෲප් එකට එකට කොලේක හරි මේ කියනවා ලියාගන්න ගානට PDF කරගෙන හදාගන්න මම කලින් ටියුට් එක දැම්මා පුළුවන් ක්‍රමයක් තියෙනවා නම්
print එකක් දාගන්න පහසු විදිහකට ටියුට් එවන්න බෑ ගියතරේ කොරෝනා කාලේ ටියුට් පෝස්ට් එකේ එව්වා මෙතරේ අපිට කරන්න බෑ වැඩ ඒගොල්ලෝ කරුණේ කොරෝනා නිසා PDF එක පාවිච්චි කරන්න එහෙම කට්ටිය PDF එක පාවිච්චි කරන කට්ටිය පොලේක ලියා ගන්න පුළුවන් දවසක print එකක් දාගන්න හරි ඒ 11 වෙනි ගානෙම තව ගැලපිල්ලක් ලියා ගන්නවා අපි හරිද ලියන්න ඊළඟ ගැලපිල්ල 21/3/30ක දින මූලික මිනුම් කරන අගය යන 21/3/30ක දින මූලික මිනුම් කරන අගය 1750.3ක් 17,50,000 මූලික මිනුම් කරන අගය 17,50,000ක් වටිනා ලොරියක් භාවිත හිමිකමට ගෙන ඇති අතර වාර්ෂික වාරිකය 2,50,000 වන අතර පොලි අනුපාතය 10%කි පොලි අනුපාතය 10%කි කල්බදු කාලය අවසානයේදී වත්කම අගය සමාගමට හිමි වේ. හරිද? right ඊළඟ 12 වෙනි ගානේ තියාගන්න ගැලපිල්ලක් 21/3/30 21/3/30ක දින ගොඩනැගිල්ල 65,000කට 16,500කට ප්‍රත්‍යයන කර ඇත 12 වෙනි ගානේ පත්‍ර කරගත්තා ගිණුම් තබා නැත right සයකයි කියන්නේ කුස්ත 21/3/30ක දින ගොඩනැගිල්ල 6,500කට දහස් වලින් 65,000කට ප්‍රත්‍යාගණනය කර ඇතත් ගිණුම් තබා නැත විකල්ප බදු තියෙනවනේ හරිද right අපිට තියෙන්නේ මුලින්ම තියෙන ගණන් හරක් තියෙනනේ දැන් මම කරන්නේ 8 වෙනි ගණන් හරි දැන් වෙලාව 9:40යි දැන් මේ ගණන් පටන් ගත්තොත් ඉවර කරන්න වෙන්නේ 12වත් වෙනවා ඉවර කරන්න නිසා අපි අතර නතර කරමු හෙට උදේ 7ට ඉවරයි කිව්වද කවුද අපි ඉමේජ් පන්ති ඉමේජ් ඉන්නවද අනිත් කට්ටියට උදේ 7ට වගේ පන්ති තියෙනවද කවුද 8ට තියෙනවා කිව්වේ දෙවි 8 වෙනකන් තියෙනවා කිව්ව නේද ඔව් සර් 8ටද ඉවර වෙන්නේ ඔව් සර් 8ට ඉවර වෙන්නේ right 8:00ට දැම්මොත් පුළුවන්ද දැන් ගෙදරට වෙලා ඉන්න එකේ වැඩියක් කරන්න ඕනේ බැරිද පුළුවන් සර් පුළුවන් ගැස්ට් තියෙන කට්ටිය ඉන්න ඒ ටයිම් එකට බෑනේ ඒ ටයිම් බෑ නේද පොඩි ගැටලුවක් තියෙනවා හරි අපේ නම් පුළුවන්ද ඇයි ඉවරද වැඩි සර් දවස් දෙකකින් නතර කරා ඇයි ඒ හරි අපි හෙට උදේ 8ට පටන් ගමු අනිත්
කට්ටිය ගැටුනේ නැහැ නේ. මේ 8ට පුළුවන්ද ගැටලු තියෙනවා කියන්නේ සමාගම් ගණන් දෙකක් හදනවා අපි. මුලින්දලා සංක දැස සංකද සංකමකෝ 8යි කියලා කරමු. ඉතින් 8ට බෑ 8යි කියන්න පුළුවන්ද? මම මෙසේජ් එක දාලා අපතේ 8:30ට පුළුවන් සංක මෙසේජ් දාන්න. හරි. දැන් 8:30ට පටන් ගන්නවා. තව ගැටලු දෙකක් තියෙනවා නම් කියන්න. අලුතෙන් සම්බන්ධ දරුවෝ ඉන්නව නේද? එයාලට පුළුවන්ද? හර්ෂණී කියන කවුද? හර්ෂණී හිඳුනවා. එහෙනම් අපි උදේ 8:30ට පටන් ගන්නවා. 8:30ට. ඒකට මේකේ තියෙන ආප්තිය එහෙම තියෙනවා. දැන් හෝල් ක්ලාස් වල හිටපු කට්ටියත් ආපුසර මොළේන ආප්තිය ටිකක් බලාගෙන පළවෙනි ගාන මේ තියෙන්නේ සිව අරලිය සමාගම කියලා 8 වෙනි ගාන. පුළුවන් කට්ටිය හදාගෙන අර හැදුව ගණන් දිහා ආයෙ බලන්න එපා. බැලුවට කමක් නැහැ. ඒක කොපි කරලා නැතුව මුල ඉඳලා හදන්න. හදලා ගැටලුවක් තිබ්බොත් ඒක බලන්න. ආකෘතියෙන් බලාගෙන අපේ හෙට උදේ 8:00ට පන්තිය පටන් ගන්නවා. හරි? right. දැන් අතර වෙනවා බුස්සන්නයි. හරි? 8:00ට. ඔයාලා ලිව් වෙන්න මේකෙන්. හෙට උදේ මේ ලින්ක් එකෙන්ම බෝඩ් සම්බන්ධ කරලා මේකෙන් ලිව් වෙන්න. හෙට උදේ මේකෙන්ම සම්බන්ධ වෙන්න. හරි.